දෙනාට මුලින්ම සමාවෙන්න ඕනේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක අපි ස්ටාර්ට් කරන්න තිබුණේ හවස 4ට. නමුත් මම හොස්පිටල් එකේ හිටියේ ඩිස්චාර්ජ් කරන්න ටිකක් පරක් වුණා. ඒ නිසා තමයි පරක් වුණේ. බොහොමත්ම ස්තුතියි මුලින්ම මම මට මේ තැනට එන්න උදව් කරපු සියලුම දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නම් වශයෙන් මට කියන්න අමතක වුණත් මට මුලින්ම සමාව වෙනවා. මොකද මේ වෙලාවේ ඇත්තටම මගේ මානසිකත්වයත් එච්චර හොඳ නැහැ. මොකද මගේ වෛද්‍යවරුන්වත් මට කිව්වේ පුළුවන් තරම් රෙස්ට් කරන්න කියලා. මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා තාත්තා. ඒගොල්ලෝ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. ඒ වගේම මට මේ ජයග්‍රහණය පිටිපස්සේ මගේ පිටිපස්සේ විශාල පිරිසක් හිටියා. ඒ අයව මම මුලින්ම මතක් කරන්න ඕනේ. මගේ අම්මා තාත්තා ඇතුළු මගේ සහෝදර සහෝදරිය ඇතුළු ඒ වගේම චන්දිමාල් රුක්මාල් අපේ ටීම් එක ඒ වගේම මගේ පර්සනල් ට්‍රේනර් සෑම් ඔයා මම මාන විදියට මොටිවේට් කරා. මම ගොඩක් කිලෝ 8ක් වගේ ප්‍රමාණයක් ඇත්තටම මාව අඩු කරා පැෂන්ට් එක වෙනුවෙන්. Thank you so much Sam. Thank you so much. ඒ වගේම මතක් කරන්න ඕනේ මගේ personal hair and makeup කරේ සාජි. ඒ වගේම පවන් කැපලෝසනෝන එකත් මම තෑග් කරනවා. ඒ වගේම මේ වෙලාවේ මට මතක් වෙන්නේ නැහැ කවුද මට උදව් කරේ කියලා. වෙනුක ඒ වගේම national costume එකේ හිටපු මගේ backup dancers-ලා ඒ වගේම talent එකට මට උදව් කරපු සියලුම දෙනාම ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මයිකල් විජේසූරිය, රමණි ෆර්නැන්ඩෝ මේ සියලුම දෙනාම මට ලොකු ශක්තියක් දුන්නා. බොහොමත්ම ස්තුතියි. පැජන්ට් එකට යන කතා කරොත් ඇත්තටම මගේ ජීවිතේ මම පළවෙනියටම සහභාගී වුණ පැජන්ට් එක තමයි ශ්‍රී ලංකා for Miss World පැජන්ට් එක 2011 වසරේදී මගේ රට නියෝජනය කරන්න මට හම්බුණා. ලන්ඩන් වල තමයි තිබුණේ. ඒ වගේම මට පිළිබිඳ පර්පස් සෙමි ෆයිනල් සිලෙක්ට් වෙන්න පුළුවන්කම හම්බුණා. ඒ වගේම එම අවුරුද්දේම 2011 වසරේදීම ශ්‍රී ලංකා for Miss Tourism International පැජන්ට් එකට මට යන්න අවස්ථාව උදා වුණා. රටවල් 92කට සහභාගී වෙලා තිබුණා. ඒ වගේම මතක් කරන්න ඕනේ රටවල් 92කින් best national costume pageant එක මට ජයග්‍රහණය කරන්න අවස්ථාව උදා වුණා. මගේ තුන්වෙනි pageant එක උනේ Top Model of the World 2013 වසරේදී ඊජිප්තුවේ පැවැත්වුණ Top Model of the World pageant එකට මට යන්න අවස්ථාව ලැබුණා. මේක තමයි මගේ හතරවෙනි pageant එක. මම හිතන්නේ මගේ ජීවිතයේ මෙච්චර මම කැපකිරීම කරලා නැහැ ඔය කිසිම pageant එකකට. මොකද ඒක බලාගෙන හිටපු හැමෝම මගේ ප්‍රේක්ෂකයෝ මගේ ළඟින් හිටපු සියලුම දෙනාම මට උදව් කරා සෑහෙන්න. ඒගොල්ලෝ දන්නවා මම කොච්චර මහන්සි වුණාද කියලා මේක ඉගෙන ගන්න. මොකද මේ මහන්සියේ ප්‍රතිඵලය තමයි අද මම මේ විදියට මගේ සමත ක්‍රවුන් එක මම අදවගෙන ඉන්නේ. ඒ වගේම මම මතක් කරන්න ඕනේ අන්තිම මොහොතේදී මගේ ජීවිතේ මම කිසිම දවසක මට වෙච්ච සිදුවීම මම බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. හරිම කනගාටුයි කියන්න මම හරිම ඩිසපොයින්ටඩ් ඒක ගැන. මොකද කවදාකවත් කාන්තාවකගේ අනාගතය වෙනුවෙන් කවුරු හරි කෙනෙක් ඒ කෙනාගේ ඉදිරියට යන ගමන නවත්තන්න හදනවා නම් කවුරු හරි කෙනෙක්ට රිද්දලා ඒ රිද්දන දෙයින් කවුරු හරි කෙනෙක් සතුටක් ලබනවා නම් මම හිතන්නේ එයා ඒක ලබන ජයග්‍රහණයක් නෙමෙයි ඒක පරාජයක්. මොකද මගේ ජීවිතේ මට වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. මට හිතා ගන්න බැරි විදියටයි මගේ ජීවිතේ මට වැරදුනේ. බලාපොරොත්තු නොවුන විදියට. ඒ වැරදිච්ච හැම තැනකදීම මට ශක්තියක් වුණේ මගේ අම්මා තාත්තා. ඒ වගේම මගේ අක්කා. මට සහෝදරයෝ මගේ මම ඒ වගේම මම දන්නවා මගේ දරුවව හදන්න මම කරන කැපකිරීම කවුරු මගේ ජීවිතේ මට හිටියත් නැතත්
මගේ ජීවිතේ මම ගෙනියනවා මගේ දරුවා නිසා මගේ දෙමාපියන් නිසා මම මේ ලෝකෙට බිහි කරුවා මගේ දෙමාපියෝ කවදාහරි මැරෙද්දිත් ඒගොල්ලන්ට දුකක් නෑ මගේ දරුවා ජාත්‍යන්තර තලයටම ගියා ඒ වගේම ඒකට දන්නවා මම මගේ පුතා ගන්න මම කොච්චර දුක් විඳිනවද කියලා මගේ තාත්තා මගේ අම්මා මගේ අක්කා මාත් එක්ක ඉන්න කුමාරි මේ හැමෝම මට මාර ශක්තියක් වුණා ඒගොල්ලන්ට මේ වෙන්න ස්තුතිවන්ත වෙනවා මම encourage කරනවා මම මොටිවේට් කරනවා ඒ වගේම කියන්න ඕනේ මේ දෙයින් කවුරුහරි කෙනෙක් බලාපොරොත්තු වුණා නම් වටන්න මගේ ඉදිරි අනාගත ගමන බලපවන්න මම හිතන්නේ ඒගොල්ලොන්ට ඒ දේ කරන්න පුළුවන් කියලා මම යකඩ ගෑනියේ මම වැටෙනවා නම් ඊට අවුරුදු 3කට 4කට කලින් ඒ වැටිච්ච තැනක තමයි මම වැටෙන්නේ මොකද මම හැම තැනකදීම වැටිච්ච හැම තැනකදීම ඒ වැටිච්ච තැනින් තමයි මම නැගිට්ටේ ඒ තමයි මගේ අම්මා තාත්තගේ වචන වලින් ඒ දේවල් වලින් මම නැගිට්ටා මේ පාරත් ඒකමයි මම දන්නවා මම සාධාරණ විදිහට ජීවත් වෙන ගැහණියෙක් කියලා කවුරු මට මොනවා කිව්වත් මට වැඩක් නෑ මං කරන්නේ මගේ හොඳ දේ විතරයි මං මගේ යන ගමන ගැන විතරයි මං හිතන්නේ මගේ දරුවා ගැන විතරයි හිතන්නේ මගේ දෙමාපියෝ ගැන විතරයි හිතන්නේ මගේ සහෝදර සහෝදරියෝ ගැන විතරයි හිතන්නේ මාව ආරක්ෂා කරන මට වචනයකින් හරි මාව ශක්තිමත් කරන මට මේ ගමනින් උදව් කරපු හැමෝම ගැන අය විතරයි මම හිතන්නේ ඉතින් ඉදිරියට මේ ක්‍රවුන් එක අරගන්න මට ලොකුම බලාපොරොත්තුනේ මම වගේ දරුවෙක් එක්ක පුතණිය වුණ සිංගල් මම් ඒ වගේ ගෑනුවන්ට ලංකාවේ ඒගොල්ලන්ගේ අනාගතය එලි කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ සතුට ඒ ගෑනු කෙනා විතර වේදනාව තමයි ගෑණියෙක් විතර මම දන්නවා මේ කිරුල තනි වුණ අම්මාවරුන්ට මම මේක පරිත්‍යාග කරනවා මේක මම හිතන්නේ ඒගොල්ලන්ගේ දරුවෝ වෙනුවෙන් ඒගොල්ලන්ගේ ඒ කාන්තාව සියලු දෙනාම ලංකාවේ ලෝකේ සියලුම කාන්තාව වෙනුවෙන් මේ ක්‍රවුන් එක මම පරිත්‍යාග කරනවා ඒගොල්ලන් වෙනුවෙන් මම ඉදිරියට මගේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා ඒ දේවල් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි මේ ඉදිරියට බොහොමත්ම ස්තුතියි මට කවුරු හරි කෙනෙක් මට අමතක වුණා නම් මට සමා වෙන්න මොකද මම මේ වෙලාවේ ඉන්නේ හොඳ මානසිකත්වයක නෙමෙයි ඔයගොල්ලෝ අද මෙතනට ඇවිල්ලා මට මේ දක්වපු සහයෝගයට බොහොමත්ම ස්තුතියි මම මතක් මේ හැමෝම මට පුදුම සහයෝගයක් දුන්නා. ඔයගොල්ලෝ මේ කරන උදව් වලට බොහොමත්ම ස්තුතියි. හැමදාමත් ඔයගොල්ලෝ හරි දෙයක් ඉස්සරහ නැගිටින්න කියලා මම ඕගොල්ලන්ටත් කියනවා. සාධාරණයක් වුණා අසාධාරණයක් වෙච්ච තැනදී ඔයගොල්ලෝ සාධාරණ විදියට වැඩ කටයුතු කරන්න ඕගොල්ලන්ගේ වෘත්තියට උනත් ඔයගොල්ලෝ සාධාරණිෂ්ඨ කරන්න කියලා මම ඕගොල්ලන්ට ඉල්ලා සිටිනවා කාරුණිකව. ඇත්තටම මට වෙච්ච අසාධාරණ නිසා තමයි මම නීතිමය ක්‍රියාමාර්ග වලට ගියේ. මොකද ඕනම කෙනෙක් බලන්නේ තමන් ගැන තමන්ට අසාධාරණයක් වුණාම අපේ රටේ වුණත් මේ ලෝකේ නීතියක් තියෙන මිනිස්සුන්ට. ඉතින් ඒ නිසා මට වෙච්ච අසාධාරණ නිසා මම කුරුණුවත්ත පොලිසියෙන් මම එන්ට්‍රි එකක් දැම්මා. මම හිතන්නේ කීප දෙනෙක් ඇවිල්ලා තිබුණා. කීප දෙනෙක් ඇවිල්ලා තිබුණේ නැහැ. මොකද විභාග කරන්න මම හිටියේ නැහැ. ඇත්තටම මම හිතන්නේ බ්‍රහස්පතින්දා ඒ හැමෝටම එන්න කියලා තිබුණ දේවල් මේ එතනදී බලා ගන්න පුළුවන්. ෆැමිලිලට අනුව අදාළ කට උත්තරේ අරගෙන ඉදිරියේදී මොකද්ද වෙන්නේ කියලා ඔයගලන්ට දැනගන්න පුළුවන් වෙයි. ඇත්තටම එදා දවසේදී උන ප්‍රශ්න ගැන මම ඇත්තටම කතා කරන්න කැමති නෑ. past is past. මම හිතන්නේ මේ ඉදිරියට කරන දේවල් ගැන විතරයි. ඒ හැමෝටම මාව අපකීර්තියට ලක් කරපු මම නම් කියන්න ඕනේ ඔයගොල්ලෝ හැමෝම දැක්කා හැසිරිච්ච විදිය. ඒ අයට මම ඇත්තටම සමාව දෙනවා. දෙවියන් වහන්සේ උනත් අපිට උගන්වලා තියෙන්නේ මිනිසුන්ට වෛර කරන්න එපා ආදරේ කරන්න කියලා. මොකද අද උනත් මගේ අම්මා තාත්තා මට උගන්වපු දේවල් ඒ හොඳ ගතිගුණ
අපි වගේ දරුවෝ හදපු ඒ දෙමාපියන්ට අපි කරන ලොකුම ගෞරවය තමයි මිනිසුන්ට ආදරය කරන එක. අපිට ලැබෙන දෙයක් නෑ ඉරිෂාකම් කරා කියලා වෛර කරා කියලා අපිට ලැබෙන දෙයක් නෑ. අපි පිළිහෙනවා විතරයි. මං හිතන්නේ ඒගොල්ලෝ කරන නරක ඒගොල්ලෝ ගෙනියයි මං කරන හොඳ මං ගෙනියයි. එච්චරයි. නමුත් මට ඇති වෙච්ච අපකීර්තියට මගේ නීතිමය කටයුතු කරන සියලු දෙනාම ඒ දේවල් ඉදිරියේදී ඒගොල්ලෝ ඒ වෙනුවෙන් කටයුතු කරයි. මේ වෙච්ච ප්‍රශ්නෙන් ඇත්තටම අපි මේ මාතෘකාව ගැන කතා කරන්න ඕනේ. ඇත්තටම දෙක්කසාද ගෑණිය කියන කෙනාගේ මොකක්ද තියෙන අඩුපාඩුව? එයා අංක සම්පූර්ණයි නම් එයාගේ පවුල වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, දරුවා වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරනවා. මිනිස්සු කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් ඒ ගැහැණියට අයිතියක් තියෙනවා මේ වගේ බියුටි පැජන්ට් එකකට හරි ගිහිල්ලා තමන්ගේ රට නියෝජනය කරන්න, තමන්ගේ රටේ කාන්තාව වෙනුවෙන් හඬක් නගන්න ඒ හැම කාන්තාවකටම අයිතිය තියෙනවා. මම හිතන්නේ ඒක හරිම පටු අදහසක් දෙක්කසාද ගැහැණියකට මේ වගේ තරගයකට යන්න බෑ කියන එක. මොකද අද ලංකාවේ මේ ලෝකයේ 10 දෙනෙක්ට 9ක් ඩිවෝස්. ඒ වගේම දරුවෝ නිසා තමයි ඉතිරි එක හරි පවුල් රැකගෙන ඉන්නේ. ඉතින් සමහරක් පවුල් ඉන්නවා ලෝකෙට පේන්න හස්බන්ඩ් එක්ක දරුවෝ එක්ක පවුල් ජීවිතේ ගත කරනවා කියලා එහෙම ජීවත් වෙනවා. නමුත් ඔය හැම දෙයක්ම ඇත්තක් නෙමෙයි. අපි යථාර්ථයත් එක්ක මුහුණ දෙන්න ඕනේ. අපි ඇත්ත ඇති කතා කරන්න ඕනේ. මම හිතන්නේ මම මේක පොයින්ට් මගේ ටර්නින් පොයින්ට් එක තමයි මට මේ වෙච්ච මේ අත්දැකීම. මම ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මම ලෝකයටම ඇහෙන්න මං හඬක් නගනවා. මොකද සිංගල් මාම් වෙච්ච කාන්තාව අද දරුවොත් එක්ක සැමියාත් එක්ක එකතු වෙලා දරුවෝ හදලා ඩිවෝස් වෙලා ඉස්සසාද වෙලා මුළු ජීවිතේම ඇය දරුවෝ එක්ක වන්දි ගෙවනවා. මේ දේවල් වලට කවුද වග කියන්න ඕනේ? ඇයි කාන්තාව දෙක්කසාදය පිළිබඳව මේක බොරුවට අල්ලගෙන ඇයි මේ බොරුවට මේක කෑ ගහන්නේ? අපි හැමෝම එකතු වෙලා රටක් විදියට එකමුතුකමින් ආදරයෙන් අපිට පුළුවන් මේ ආදරයෙන් එකමුතුකම වපුරවන්න. එතකොට රටත් හැදෙයි. අපේ සියලුම වෘත්තීන් උනත් හැදෙයි. මම හිතන්නේ එකිනෙකාට වෛර කරන්නේ නැතුව තමන්ට පැවරලා තියෙන තමන්ගේ රාජකාරිය හරි විදියට ඉටු කරලා මේ යන තරගයකදී හෝ වේවා අනිත් වෘත්තයකදී හෝ වේවා තමන්ට මේ පැවරලා තියෙන වගකීම ඉටු කරන්න රටක් විදියට හැමෝම එකතු වෙලා සහයෝගය දක්වන්න කියන පණිවිඩය මම කියන්න කැමතියි. ඒ වගේම මේ ඩිවෝස් කියන එක සම්බන්ධව මම ඇත්තටම වර්ල්ඩ් පැජන්ට් එකේදී මම කතා කරනවා. මොකද මේ පොයින්ට් එක ඇත්තටම වර්ල්ඩ් ඕගනයිසේෂන් එකත් එක්ක මම ඇත්තටම කතා කරනවා. මොකද මේක හරිම අසාධාරණයි. ඩිවෝස් වෙච්ච කෙනෙක්ට අනිවාර්යයෙන්ම මම ඩිවෝස් නෑ. මම විවාහකයි. නමුත් ඩිවෝස් තුන කාන්තාවකට උනත් මේ වගේ තරගයකට සහභාගී වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ ඒක නිසා මම අනිවාර්යයෙන්ම මේ හිස්ටරි එක මම පුෂ්පිකානේ සිල්වා කියන කෙනා මම චේන්ජ් කරනවා. අනිවාර්යයෙන්ම මම වෙනස් කරනවා. අනිවාර්යයෙන්ම මගෙන් පස්සේ වර්ල්ඩ් පැජන්ට් එකකට උනත් ඩිවෝස් වෙච්ච කෙනෙක්ට අවිවාහක කෙනෙක්ට උනත් මේ වගේ තරගයකට සහභාගී වෙන්න පුළුවන් කියන තැන මම හදනවා. මම කාගෙන්වත් සහයෝග බලාපොරොත්තු වුණත් නැතත් මම මගේ ගමන යනවා. මට උදව් කරන්නේ කවුද? මම ඒ අයත් එක්කත් ඉන්නවා. මට කවුද උදව් කරන්නේ නැත්තේ? මට ඒ අයට කිසිම වෛරයක් තරහක් නැහැ. ඒක මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මම මගේ දේ හරියට කරනවා. ඒ වගේම මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මට මේ වෙච්ච අත්දැකීමෙන් මම ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි මේ වෙලාවේ මට මිස් ශ්‍රී ලංකා කියන ටයිටල් එකටත් වඩා මිසිස් ශ්‍රී ලංකා වර්ල්ඩ් කියන ටයිටල් එකටත් වඩා මුළු ලෝකයම ජයග්‍රහණය කරා වගේ හැඟීමක් තමයි මට මේ වෙලාවේ ඇත්තටම දැනෙන්නේ. මොකද ඊයේ දවසේදී අද දවසේදී මට ආව දුරකථන ඇමතුම් ඒ වගේම සෝෂල් මීඩියා ඒක ඇත්තටම මට කියන්න තේරෙන්නේ නැහැ
ಜಾತಿ ආගම් කුලමල ભેද පක්ෂපාත ભેදයකින් තොරව හැමෝම මාත් එක්ක හිටගත්තා ඒගොල්ලන්ට මම ඇත්තටම নমස්කාර කරනවා මොකද මම මේ ඉදිරියට කිසිම එක කොට්ටාශයකට විතරක් මම වැඩ කරන්නේ නැහැ පොදුවේ මේ ශ්‍රී ලාංකික සීලම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් තනි වුණ දරුවොත් එක්ක තනි වුණ අම්මාවරුන් වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් මේ දෙමාපිය වෙනුවෙන් මම හඩක් නගනවා ඒගොල්ලොත් එක්ක මම ඉදිරියටත් මම යනවා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ රෝසි සේනානායක මැතිණිය ගැන විශේෂයෙන් මතක් කරන්න ඇය තමයි මේ ලංකාවේ ඉන්න ඇත්තටම මේ අහසේ තියෙන පැමිණෙන තරුව ඇයයි. ඇයට සමාන කරන්න කවුරුත් මම මිස් ශ්‍රී ලංකාව වෙනකොට මගේ රෝල් මොඩල් ඇත්තටම උනේ මගේ තාත්තා අම්මා ඒ වගේම රෝසි සේනානායක මැතිණිය. මට ඕනේ රෝසි සේනානායක වගේ ගමනක් යන්න. ඇය ඇත්තටම අපි හැමෝටම උදාහරණයක්. මට උනත් උදාහරණයක්. අද මේ වෙච්ච ප්‍රශ්නේදී ඇය කොච්චර මේ දෙයට මැදිහත් වෙලා මේ අපි හැමෝටම උදව් කරාද මේ ඇයගේ ගුණාංග මේ ලංකාවේ ඉන්න මේ සීලම කාන්තාවන්ට හොඳ උදාහරණයක් මේ දේවල් බලලා ඔයගොල්ලෝ නම් ඔයගොල්ලන්ගේ ඉදිරි අනාගතේ හදාගන්න ඇය වගේ වෙන්න මමත් ආසයි ඇය වගේ වෙන්න ඔයගොල්ලොත් ඇය වගේ වෙන්න ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ චන්දිමා ජයසිංහ රුක්මාන් ඒ වගේම අපේ ටීම් වර්ක් එකක් තිබුණා මේ හැමදෙනාම පැජන්ට් එක පටන් ගත්ත දවසේ ඉඳන් නිදි මරාගෙන අපි උනත් අපේ කන්ටෙස්ටන්ට්ස්ලා 19 දෙනෙක් හිටියා ඒ හැමෝම මේක සාර්ථක කරගන්න ඒ වගේම දැවැන්ත පිරිසක් මේ පාර 20 මිස් ශ්‍රී ලංකා කියන තරඟාවලියට මම හිතන්නේ හොඳ කෙනෙක් ආවොත් අනිත් හොඳ අයත් ඉබේ මෙතනට එකතු වෙනවා කියන විශ්වාසය තමයි මම දකින්නේ මයිකල් විජේසූරිය, රමණි ෆර්නාන්ඩෝ, ඒ වගේම දාර්ශනික බුද්ධිපතික්, ඒ වගේම විනිශ්චය මණ්ඩලය, කැන්ඩිඩේට් සෙග්මන්ට් එක කරපු නයෝමි මේ හැමෝම අපිට ලොකු සහයෝගයක් දැක්වුවා. ඒ වගේම මීඩියා එක මේ ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ බෝබ් ජුවලර්ස් මේ ලස්සන ක්‍රවුඩ් එක අපිට නිර්මාණය කරලා දුන්නේ ප්‍රධාන අනුග්‍රහය බෝබ් ජුවලර්ස් ඒගොල්ලෝ හැම දෙනාම අපි ආදරෙන් මතක් කරනවා අපිට මේ වෙලාවේ උදව් කරපු සීලම දෙනාට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක මේ ඉදිරි වර්ල්ඩ් පැජන්ට් එක කරන්නත් ලංකාවේ පැවැත්වෙන්නේ ඔයගොල්ලෝගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා මේ දෙන සහයෝගය එදාට ඊට පස්සේ එන මිස් ශ්‍රී ලංකාවට ඔයගොල්ලෝ මේ සහයෝගය ඒ විදිහටම දක්වන්න කියලා මම ඉතාමත් කාර්මික වෙලා සිටිනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මට ඕන වෙලාවක ඩිවෝර්ස් එකක් ෆයිල් කරන්නත් පුළුවන් විත්ඩ්‍රෝ කරන්නත් පුළුවන් ඒක මගේ අයිතිය. ඉතින් ඕන කෙනෙක්ට ඒක ඩිවෝර්ස් එක දෙනවද නැද්ද කියන දේ දෙපාර්ශ්වයෙන් මත තියෙන්න ඕනේ තනියෙන් අපිට ගහන්න බෑ කාටවත්. ඉතින් මම හිතන්නේ ඒක මගේ අයිතිය. මගේ කැමැත්ත අනුව තමයි මෙතනදී ඩිවෝර්ස් වෙනවද නැද්ද කියන දේ තීරණය වෙන්නේ. කොහොමද මම ඩිවෝර්ස් එකක් තිබුණත් නැතත් මම මේ තරඟයට සහභාගී වෙනවා. ඒක මම මේ වගේ තරඟයට සහභාගී වුණත් මේ හැමදේටම සූදානම් වෙලා. මොකද මම මේ වෙච්ච මහන්සිය අපතේ යවන්නේ කොයි වෙලාවකවත්. මට මේ වෙලාවේ වටින්නේ මේ තරඟයට මහන්සි වුණ විදියට වගේම මේ රටට ගෞරවයක් සහ කීර්තියක් අත් කරලා දෙන එක. ඉතින් ඒ වෙනුවෙන් තමයි මම වැඩ කරන්නේ. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඩිවෝර්ස් එක කියන එක මම ඇත්තටම ඩිවෝර්ස් එක ගන්න මම දැක්කමත් මම තීරණය කරලා නැහැ. ඇයට ඒ වෙලාවේ ඇත්තටම හිතා ගන්න බැරි දෙයක් තමයි මටත් ඇයටත් මේ හැමෝටමත් උනේ ඇත්තටම හිතා ගන්න බැරි දෙයක්. මම ඇත්තටම කනගාටු වෙනවා ඇය ගැනත්. මොකද මාවයි ඇයවයි දෙන්නම අපහසුතාවයට පත් කරනවා වගේ වැඩක් ඇත්තටම උනේ. ඇයටත් ආත්ම ගරුත්වයක් තියෙනවා මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. අපි හැමෝටම ආත්ම ගරුත්වයක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් කරන්න කලින් ඇත්තටම ඔළුව කල්පනා කරලා අපි හැමෝම වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ දේවල් වලින් හැදිරිච්ච ඒ කීප දෙනාම ඇත්තටම එතනින් අපහසුතාවයට පත් වෙන්නේ මම හිතන්නේ ඇයවත් මමවත් නෙමෙයි ඒ විදිහට හැදිරිච්ච ඒගොල්ලොම තමයි පිරිහුනේ කියලා මම හිතන්නේ ඇත්තටම. නමුත් මට ඒ අය ගැන කිසිම කෙනෙක් ගැන මට බයිනයක් නැහැ. මම සමාව දැනට ඉතින් අපි කාටවත් ඉතින් ඉතේ බලාපොරොත්තු තියෙනවා යම්කිසි ගෝල්ස් තියෙනවා හිතේ. දැනට දේශපාලනයෙන් මට අදහසක් දැනට නැහැ. නමුත් ඉදිරියට බලමු ඉතින් හිතේ නැත්තේ නැහැ. හිතේ තියෙන බලාපොරොත්තුවක්. නොමිනේෂන් ඇතරම ඉතින් මම පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තමයි මම නොමිනේෂන් එල්ලුවේ. නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කය කියලා කියන්නේ ඇත්තටම හරිම
දුෂ්කරයි නෙමෙයි. පොළොන්නරුව කියලා කියන්නේ ඇත්තටම තරඟකාරීත්වයෙන් පැත්තෙන් හරිම අමාරු පැත්තක්. මොකද අපි හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල ජනාධිපතිතුමා තරඟ කරා. අපි මේ වෙලාවේ දේශපාලනය ගැන ඉතින් ඇත්තටම කතා කරන්න අවශ්‍ය නැහැ. නමුත් මම දේශපාලන සම්බන්ධයෙන් මගේ බලාපොරොත්තුවක් තියෙනවා තිබුණා. නමුත් මම ඒක ඉස්සරහදී මෙතනින් පස්සේ ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මට අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම කාන්තාව දරුවෝ වෙනුවෙන් මම ඒ අය වෙනුවෙන් කඩක් නගන්න මම කැමතියි. මේ තරගයේ තියෙන්නේ නීතිය ඇත්තටම විවාහක කාන්තාවකට ඩිවෝස් වෙච්ච කෙනෙක්ට මේ තරගයට සහභාගී වෙන්න බෑ කියන නීතිය තමයි තියෙන්නේ. නමුත් මම තාමත් නීතියානුකූලව ඇත්තටම දැන්වත් මම විවාහකයි. මම ඩිවෝස් වෙලා නැහැ. ඉතින් ඩිවෝස් වුණොත් තමයි මේ තරගයට සහභාගී වෙන්න බැරි. ඉතින් ඩිවෝස් නැති නිසා තමයි ඇත්තටම මම මේ හැමදේම ගැන හොයලා බලලා තමයි මේ තරගයට සහභාගී වෙන්නේ. මම දැන්වත් විවාහකයි කියන දේ තමයි මට ඔබට කියන්න තියෙන්නේ. මෙතන මේ විවාහකද අවිවාහකද සැමියා ඉන්නවද නැද්ද කියන දේ නෙමෙයි අත්‍තරම මෙතනට අදාළ. තමන්ගේ රට නියෝජනය කරන කාන්තාවක් විදියට තමන්ගේ රාජකාරිය හරි විදියට ඉටු කරනවා නේද කියන දේ ප්‍රශ්නය තමයි මෙතන තියෙන්න ඕනේ. නමුත් ඔය අනවශ්‍ය ප්‍රශ්න අරකද මේකද කියන දේ නෙමෙයි. නමුත් රටක් විදියට අපි හැමෝම එකතු වෙලා අපි මේ ලංකාවට නැවත මිසස් වර්ල්ඩ් කියලා රැගෙන එන්න අපි හැමෝම එකතු වෙලා මෙතනට සහයෝගය දක්වමු කියලා මම ඒක ප්‍රසිද්ධිය මම කියලා දෙනවා මම සිංගල් මාම් කියලා. ඉතින් ඒක අපි බොරුවට බොරු කියන්න ඕනේ නැහැ නේ මීඩියා වලට කියලා අපි ඒක ප්‍රසිද්ධිය මම කියලා දෙනවා මම සිංගල් මාම් මම සෙපරේට් මම ඩිවෝස් නෙමෙයි කියන දේ ඕන කෙනෙක්ට ගිහිල්ලා YouTube එකේ බලා ගන්න පුළුවන් ඇත්ත කතාව. ඉතින් ඒක තමයි ඇත්ත. සෝෂල් මීඩියා වලට කියලා දෙනවා මම සිංගල් කියලා. ඉතින් ඇයි ඒගොල්ලන්ගෙන් අහන්න යන්නේ එයා කියලා තියෙන්නේ මම තාමත් ඩිවෝස් නැහැ මගේ නඩුවක් යනවා කියලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට ඔළුවක් තියෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මෙතුමිය ඩිවෝස් වෙලා නැහැ කියන එක. හැමෝම මාධ්‍යවේදියෝ විදියට අපි ඔයගොල්ලන්ට ගරු කරනවා ඇත්තටම. මොකද අපි ඔයගොල්ලන් මේ කරන වෘත්තියට අපි ඇත්තටම ගරු කරන්නත් ඕනේ සහ මේ රටේ මේ පැවැත්ම ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් ඇත්තටම ඔයගොල්ලෝ ලොකු දායකත්වයක් දෙනවා. නමුත් අපි මෙතනදී අපි පොසිටිව් හිතමු මෙතන නිකන් අනවශ්‍ය දේවල් නැති වෙච්ච දේවල් පහුගිය අවුරුද්දවල වෙච්ච වැරදි මේක නෙගටිව් දේවල් ගැන කතා කරලා අපිට කවදාවත් ගමනක් යන්න බෑ. ඇත්තටම මම හිතුවේ නෑ ඒ විදිය කෙනෙක් කියලා බොරු කියන්න ඕනේ නැහැ. නමුත් බියුටි ක්වීන් කෙනෙක් කියලා කියන්නේ අපේ හදවත ලස්සන වෙන්න ඕනේ අපේ පිටත රූපයත් ලස්සන වෙන්න නම්. ඉතින් ඒ හැසිරෙච්ච විදිය ඇත්තටම හරිම කනගාටුයි කියන්නේ ඒකෙන් ඇත්තටම අපහසුතාවයටපත් උනේ අපි කවුරුත් නෙමෙයි ඇය. ඉතින් ඇය හොඳ පාඩමක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. එයා ඒ හැසිරෙච්ච විදිය ගැන මම හිතනවා ඇය දැන් තමයි කනගාටු වෙනවා ඇති කියලා මම හිතනවා. ඒ විදිහට හැසිරෙච්ච එක ගැන ඉතින් මට එච්චර තමයි කියන්න තියෙන්නේ. මට ඇත්තටම එයා ගැන වෛරයක්වත් තරහක්වත් නැහැ. මගේ ජීවිතේ මම හැමදාමත් මට වැරදි කරපු මොකද මම කරේ සමාව දුන්නා. බොරු කියන්න ඕනේ ඒ වෙලාවේදී එතන ඇති වෙච්ච ප්‍රශ්නත් එක්ක ඔය යම්කිසි කීප දෙනෙක් හරිම අර්ථගත විදියට හැසිරුණා බෑක් ස්ටේජ් එකේ. ඒක අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් හැමෝම තමන්ගේ ආරක්ෂාව ගැන තමයි තමන් හිතන්නේ. මම උනත් හිතන්නේ මට වෙච්ච අසාධාරණය ඔයාලා උනත් හිතන්නේ ඔයගොල්ලන්ට අසාධාරණයක් වෙනකොට ඔයගොල්ලන්ගේ වෙච්ච අයිතිය ගැන හිතන්නේ. එතකොට ඉතින් ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ට ජීවිතේට හානියක් වෙයි කියලා ඒ වෙලාවේ පොඩ්ඩක් අපිට හොයාගන්න බැරි වුණා. නමුත් අපි පස්සේ අපි ඒක කතා බහ කරලා ඒ ප්‍රශ්නේ විදිහට අපි විසඳගත්ත ප්‍රශ්නයක් වුණේ. දැන් ප්‍රශ්නේ සෝට් අවුට් මම කියන්න තියෙන්නේ අපි මිනී මරලා මංකොල්ල කාලා නැහැනේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයකදී කොයින්ද කෙලින් තියාගෙන බය නැතුව මේ අපේ ශේෂ්ත්‍රයේ දැනන්ත ජජ්ස්ලා 7 දෙනෙක් හිටියත් කියන්න ඕනේ නෑ. මේ වගේ ජජ්මන්ට් එකක් දීලා තියෙනකොට ඕගනයිසේෂන් එක කිසිම දෙයකට බය වෙන්න දෙයක් නෑ. මොකද ජජස්ලා දුන්න තීරණය අනුව තමයි විනව තේරෙන්නේ. ඒකට ඒගොල්ලන්ට ජජස්ලාත් එක්ක එකතු වෙලා කොන්ද කෙලින් තියාගෙන මාර්ක්ෂීට්ස් තියෙනවා ඒ ටික පෙන්නලා මේක හරිය මොකද්ද මේක වැරදිය මොකද්ද කියලා දෙය කියන්න පුළුවන්. ඉතින් අපි පොයින්ට් එකට හැමදේම පැනික් වෙන්නේ නැතුව අපි කටයුතු කරනවා නම් මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ ඉතින්. රටක් විදියට අපි හැමෝම එක ජාති ආගම් කුලවල ભેදයකින් තොරව අපි හැමෝම එකට අත්වැය බැඳගෙන අපි මේ ගමන යන්න ඕනේ. මොකද ඔය විදියට අපි ඔය නෙගටිව් දේවල් ගැන කතා කර එකම දේ මෙහෙම හිටියොත් අපි හැමදාම එකම තැන. සිංගප්පූර් කරන්නත් බෑ කවදාවත්.
ඉතින් අපි හැමෝම මේ තාක්ෂණයෙන් එක්ක අපි හැමෝම අලුත් විදිහට හිතන්න ගමු. තරහ මරහ හැමෝත් එකම අමතක කරලා ශ්‍රී ලංකාව අපි ජාත්‍යන්තර ඉස්සරහ අපි උසවමු. ඒ විදිහට ඔයගොල්ලෝ හැමෝම නැගී සිටින්න. අපි බොරුවට නිකන් අනවශ්‍ය දේවල් කතා කරලා ඔයගොල්ලන්ගේ කාලෙත් අපරාධේ, අපේ කාලෙත් අපරාධේ. අපි සෝෂල් මීඩියා වලට උනත් මේ හොඳ දේවල් අපි කතා කරන්න ඕනේ. ඉතින් අපි මේ ගමන මේ විදිහට යමු. නේද? Thank you. ඔයගොල්ලෝ දක්වපු සහයෝගයට.